නමෝ බුද්ධාය හැම දිනාටම තෙරුවන් සරණයි අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා පින්වත්නි පින්වත් මහත්තයා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ගුරු උපදේශ නැතිවම තමන් වහන්සේ තුලම ඇති කරගත්ත විස්මිත ප්‍රඥාවෙන් මේ අවිද්‍යාව ප්‍රහාණය කරලා තණ්හාව දුරු කරලා සසර දුකින් නිදහස් වුණා. එහෙමයි. ඒ වගේම උන්වහන්සේ අපි හැමදෙනාටම මේ ඉපදෙන මරණ සසර දුකින් නිදහස් වීම පිණිසයි මේ ධර්මයේ දේශනා කළේ. ඉතින් විශේෂයෙන්ම මේ වසංගතයක් ඇති වෙලා මුළු ලෝකෙම ඊට ගොදුරු වෙලා හාත්පසින් ඒ රෝගී රෝගාතුර වෙනකොට ඒ වගේම දහස් ගණනින් ලක්ෂ ගණනින් පිරිස් මරණය කරා ලම් වෙනකොට අපි බුදුරජාන් වහන්සේගේ ධර්මයට තව තවත් ලම් වෙලා මේ ඉපදෙන මරණ සසර දුකින් නිදහස් වෙන්න උත්සාහ කරන්නේ. ඒ වගේම අපිට ඇත්තටම කොයිතරම් ලාභයක්ද මේ විදිහට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ඉගෙනගෙන ධර්ම ජීවිතයට ගලපගෙන මේ වගේ කාලයක ජීවිතය ගත කරන්න ලැබීම. අපිට දැනගන්න ලැබෙනවා අපිට ආරංචි වෙනවා මේ දැන් තමන්ගේ නිවෙස් වලට කොටු වෙලා ඉන්න ලැබිච්ච කාලයක්නේ. ඉතින් මේ කාලය තුල අර ගෘහස්ත හිංසනය කියන්නේ බිරිඳගෙන් ස්වාමියාගෙන් බිරිඳට වෙන හිංසා පීඩා. වැඩි වෙලා කියලා කියනවා. සාමාන්‍ය ඒක ලංකාව විතරක් නෙමෙයි ඉන්දියාව විතරක් නෙමෙයි දැන් ඕස්ට්‍රේලියා ඇමරිකාව ආදී රටවලත් වෙලා කියලා කියනවා. ඊළඟට කියන්නේ ස්වාමියාගෙන් දරුවන්ට එතකොට දෙමාපියන්ගෙන් දරුවන්ට වෙන මේ ආදි වශයෙන් මේ එක ගෙදර එකට ඉන්න අයට පවා ඒ කාලේ මේ මාසයක් කමාරක් මාස දෙක තුනක් එකට සමගියෙන් ඉන්න බැරි තත්යකට ලෝකෙපත් වෙලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. මොකද හේතුව මේ කෙලෙස් වල හැටි මේ හිත් පාලනය කරගන්නේ කොහොමද කියලා දන්නේ නැති නිසා. ඊළඟට ඒ සමහර අය අසහනෙන් දැන් අපිට දකින්න ලැබුණ සමහර අය මේ මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය. ගෙවල් වල මේ බාත්රූම් වල තියාගෙන අරක්කු පෙරන්න පටන් ගන්නවා. ඉතින් මේ නොයේ කහකාරේ මේ වැරදි දේවල් වලට යොමු වෙලා තියෙනවා. ධර්මයක් ජීවිතේට ගලප ගන්න නොහැකි නිසා. ඒ අතරතුර අපිට දැනගන්න ලැබෙනවා සමහර සදහැවත් පින්නතුන්. එහෙමයි. විශේෂයෙන්ම ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන් විදුලිය මුල් කරගෙන ඒ අපිට ආරංචි වෙන මහත්ය මේ අපිට කතා කරලා කියන සමහර විදේශ රටවල අනේ ස්වාමීනි දවස ගෙවෙනවා අපිට තේරෙන්නේ නැහැ කියලා කියනවා. ඒ තරම් අපිට මේ ධර්මය අහන්න ලැබෙනවා. අපි බුද්ධ වන්දනා කරනවා, භාවනා කරනවා. ඊට පස්සේ මේ ධර්ම සාකච්ඡා වලට සම්බන්ධ වෙනවා. මේක නම් පුදුම ලාභයක් කියලා. බලන්න ධර්මයට යොමු වෙච්ච අය සදහැවත් පිරිසක් ලාභයක් ලබනකොට ඒත් එක්කම තවත් පිරිසක් ඒ තමන් ලැබුණ විවේකය පහසුව එතකොට ඒ නිදහස වැරදි දේවල්ට යොමු කරගෙන තමන්ගේ පවුලේ අයටම හිංසා පීඩා කරන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. හිත පාලනය කරගන්න බැරි වෙච්ච නිසා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ අභාග්‍ය සම්පන්න මේ ලෝකයට මහත් බයක් ඇති ගැනීමක් පීඩාවක් ඇති කරලා දීපු කාලෙක දැන් සමහර විට ගොඩාක් අය අපි හිතින් පතපතින් අනේ මේක ඉක්මනින් ඉවර වෙනවා නම් අනේ මට යාළුවෝ මුණ ගැහෙන්න යන්නේ නැත්නම් මට ඥාති මුණ ගැහෙන්න යන්නේ නැත්නම් මට ලංකාවට එන්න නැත්නම් ලංකාවේ ඉන්න අයට හිතන මට අහවල් රටට යන්න නැත්නම් කියලා මේ නමුත් මේ දේවල් හිතියා කියලා අපිට ලැබෙන විශේෂ ලාභයක් නැහැ. මේ ලැබිච්ච කාලය තුල අපිට පුළුවන් නම් භාග්‍යවතුන්ගේ ධර්මයේ මට අහන්න අවස්ථාවක් ලැබුණා. අනේ මට කොයිතරම් ලාභයක්ද. මම මේ ධර්මයේ පිළිවෙලට ඉගෙන ගන්නවා. ඒ ධර්මයේ මම මතක තියා ගන්නවා. ඒ ධර්මයේ අර්ථ විමසනවා කී අපි ජීවිතයට ධර්මයේ ගලප ගන්න උත්සාහ කළොත් මේ කාලය අපිට අභාග්‍ය සම්පන්නේ භාග්‍ය සම්පන්න කාලයක් බවට පත් වෙනවා. එහෙමයි. ඉතින් ඒ නිසා මේ ඉගෙන ගන්න ධර්මයේ පින්වත්නි තථාගත බුදුරජාන් වහන්සේ නමකගේ ධර්මයක්. සසර දුකින් එතර වීම පිණිස උපකාර වෙන ධර්මයක්. අපිව සුගතිය රැකවරණේ සලසන ධර්මයක්. අපේ ප්‍රඥාව දියුණු කරලා අවිද්‍යාව තණ්හා නැති කරලා ඒකාන්තයෙන්ම නිවන පිණිස උපකාර වෙන ධර්මයක්
අපිට අපගේ ගුරු දේවයන් වහන්සේ නිසා සබ්‍රක්‍මචාරී කල්යාණ මිත්‍රයන් වහන්සේලා නිසා අහන්න ලැබෙන්නේ. ඒ ධර්මය අපි හොඳට අහලා මතක තියාගන්න, ඒ වගේම ජීවිතේට ගලප ගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් අද මේ අපි ඉගෙන ගන්න දේශනාව නම සග්ගහිය සූත්‍රය. සග්ගහිය සූත්‍රය. එතකොට මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විදිහට රූපාරාමා භික්කවේ දේවමනුස්සා රූප රතා රූප සම්මුදිතා. පින්වත් මහණෙනි, මේ දෙවි මිනිසුන්, එහෙනම් මිනිස් විතරක් නෙමෙයි, දිව්‍ය ලෝකින දෙවිවරුත් කියන මේ දෙව් මිනිස් හැම දෙනාම ඉන්නේ රූපාරාම රූපේ තුල ඉන්නේ කියලා කියනවා. ඒ වගේම රූප රතා රූපේට ඇලිලා ඉන්නේ කියලා කියනවා. රූප සම්මුදිතා රූප වලින්ම සතුට වෙ ඉන්නේ කියලා කියනවා. බුදුරජාණන් දේශනා කරනවා රූප විපරිණාම අඤ්ඤතා රූප විපරිණාම විරාග නිරෝධා දුක්ඛා භික්ඛවේ දේව මනුස්සා විහරಂತಿ. පින්වත් මහණෙනි, දැන් මේ දෙව් මිනිසුන් ඉන්නේ රූපය තුල, රූපේට ඇලිලා රූපෙන් සතුට වෙමින්. එහෙම ඉන්නකොට මේ රූප කියන්නේ අනිත්‍ය වෙන දේවල්, වෙනස් වෙන දේවල්. භාග්‍යවතුන් දේශනා කරන මහණෙනි, ඒ රූප වෙනස් වීම කරන කොටගෙන ඒ කෙරෙහි ඇති ඇල්ම දුරු කර ගන්නටත්, ඇල්ම නිරුද්ධ කර ගන්නටත් සිදුවීමෙන් දෙව් මිනිසුන් දුකසේ වාසය කරනවා. ඊළඟට ওই විදිහට බුදුරජාණන් දේශනා කරන මහණෙනි, සද්ධාරාමා භික්ඛවේ දේව මනුස්සා සද්ධ රතා සද්ධ සම්මුත්තා. මේ දෙවි මිනිසුන් ජීවිතය ගත කරන්නේ, වාසය කරන්නේ ශබ්දයේ තුල, ශබ්දයට ඇලිලා ශබ්දයෙන් සතුට වෙමින්. එහෙම ශබ්දයෙන් සතුට වෙමින්, ශබ්දයට ඇලිලා ශබ්දයේ තුලම ජීවත් වෙන දෙවි මිනිසුන් ඒ රූපයන් වෙනස් වෙනකොට, මේ ශබ්දයන් වෙනස් වෙනකොට ඒ ශබ්දයන් කෙරේ තියෙන ඇල්ම දුරු කරගන්න වීම, ඇල්ම නිරුද්ධ කරගන්න වීමෙන් එයාලා බොහෝ දුකසේ වාසය කරනවා කියන්නේ. ඊළඟට ගන්ධය, නාසයෙන් දැන ගඳ සුවඳ තියෙනවනේ. මේ දෙවියන් මිනිසුන් ජීවත් වෙන්නේ, වාසය කරන්නේ ගඳ සුවඳ තුල කියලා කියනවා. ගඳ සුවඳට ඇලිලා ගඳ සුවඳෙන් සතුට වෙමින්, මිහිරි සුගන්ධයෙන් සතුට වෙමින්. හැබැයි මේ දෙව් මිනිසුන් මේ වගේ සතුට වෙමින් ඉන්නකොට ඒ ගඳ සුවඳ කෙනෙක් අනිත්‍ය වෙලා යනවා. ඒ මිහිරි සුගන්ධය අනිත්‍ය වෙලා යනකොට දැන් මම සතුටු වෙවි ඉඳපු දේ කෙරෙහි තියෙන ඇල්ම දුරු කරගන්න වෙනවා. ඇල්ම නිරුද්ධ කරගන්න වෙනවා. ඒ ඇල්ම දුරු කරගන්න වීමෙන්, නිරුද්ධ කරගන්න වීමෙන් දෙව් මිනිසුන් දුකසේ වාසය කරනවා. එහෙනම් මේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි මේ දුක තියෙන්නේ, දෙවියන්ටත් එහෙම තමයි. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා මේ දෙව් මිනිසුන් ජීවිතේ ගත කරන්නේ, දෙව් මිනිසුන් ඉන්නේ රසාරාමා රසයේ තුල, රසා රතා රසයට ඇලිලා, රසා සම්මුදිතා රසයෙන්ම ප්‍රමුදිත වෙලා, රසයෙන්ම සතුට වෙවි තමයි ඉන්නේ. හැබැයි රසය කියන්නේ අනිත්‍ය දෙයක්, වෙනස් වෙලා යන දෙයක්. තමා සතුට වෙවි ඉන්න ඒ රසය අනිත්‍ය වෙලා යනකොට, නිරුද්ධ වෙලා යනකොට ඒ කෙරෙහි ඇල්මක් තිබුණා නම් ඒ ඇල්ම දුරු කරගන්න වෙනවා, නිරුද්ධ කරගන්න වෙනවා. ආන් එතකොට ඒ දෙව් මිනිසුන් දුකසේ වාසය කරනවා කියන්නේ. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා මේ දෙව් මිනිසුන් වාසය කරන්නේ, ඉන්නේ පහස තුල, පහසට ඇලිලා, පහසෙන් සතුට වෙමින්. මේ විස්මිත දෙයක්. අපි හොඳට නුවණින් විමසලා බලමු මේ කාරණේ. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා එහෙම තමන් සතුටින් ඒකටම ඇලිලා ඉන්න පහස විපරිණාමඤ්ඤතා වෙනවා. විපරිණාමයට, වෙනස් වීමට, අන්‍ය ස්වභාවයට පත් වෙනකොට ඒ දෙවි මිනිසුන්ට ඒ පහස කෙරෙහි තියෙන ඇල්ම දුරු කරගන්න වෙනවා. ඇල්ම නැති, නිරුද්ධ කරගන්න වෙනවා. ආන්නේ ඇල්ම නැති කරගන්න වෙනකොට ඒ සතුටු වෙවි ඉන්නදී ඒක නැති කරගන්න කිව්වට ඒක නැති වෙනකොට යාට දුකයි. ආන්නේ විදියට මේ පහස වෙනස් වෙලා යනකොට දෙව් මිනිසුන් දෙකසේ වාසය කරනවා. ඒ වගේම තමයි මහණෙනි, මේ දෙව් මිනිසුන් ඉන්නේ මනසට අරමුණු වෙන දේ තුල. මනසට අරමුණු වෙන්නේ අරමුණුනේ. මනසට අරමුණු වෙන දේ තුලට ඇලිලා,
මනසට අර සිටිවිලිත් එක්ක මේ මනසට එන අරමුණු වලින්ම සතුටු වී තමයි යාලා ඉන්නේ. එතකොට ඒ තමන් සතුටුවේ ඉන්න මනසට සිතෙන අරමුණු මනසට එන අරමුණු වෙනස් වෙනවා. අන්නේ ස්වභාවයටපත් වෙනකොට ඒ කෙරෙහි තියෙන ඇල්ම දුරු කරගන්න, ඇල්ම නිරුද්ධ කරගන්න වෙනකොට ඒ දෙව් මිනිසුන් දුකසේ වාසය කරනවා කියන්නේ. බලන්න අපේ ජීවිතවල අපි සැප දුක් විඳිනවනේ මහත්තයා. එහෙමයි ස්වාමී. ඒකට අපි සැප විඳි ඇහෙන් රූපයක් බලලා, කනේ ශබ්දයක් විඳලා, නාසයෙන් ගඳ සුවඳක් ආග්‍රහණය කරමු. දිවෙන් රසයක් විඳලා, කයෙන් පහසක් ලැබලා, මනසින් අරමුණක් හිතලා. අපි අද දවස ගැන හිතන්නකෝ. එහෙමයි ස්වාමී. අද දවසේ අපි සතුටු දැන් අපි ජීවිත කාලෙම කියන එක ගත්තාම ටිකක් දීර්ඝයිනේ. අද දවස් හරි මේ හවස් වරුව හරි අපි ගත්තොත් අපි සතුටු වෙන්නේ. බලන්න අපි සතුටු වෙන්නේ ඇහැට පෙනෙන රූප බලලා. දැන් අපි අපේ ගෙදර ටීවී එකක් තියෙනවා කියලා හිතන්න. අපේ අතේ ෆෝන් එකක් තියෙනවා කියලා හිතන්නකෝ. අපි මේක නිතර බලනවා නේද? දැන් Facebook යන්න හුරු වුණොත් එහෙම යා බස් එකෙත් Facebook යනවා, කෝච්චියෙත් Facebook යනවා, ගෙදර ඉන්නකොටත් Facebook යනවා. මං හිතන්නේ සමහර අය හුරු වෙලා වොෂ්රූම් එකට ගියත් ෆෝන් එක අරගෙන තමයි යන්නේ. ඒක බැරි වුණොත් එහෙම සමහරට ඒ කටයුතු වෙන්නේ නැහැ. එහෙමයි. ඒකේ උඩ පහළ ගිහිල්ලා බලන්න ලස්සන රූපද අප්‍රියමනාප දේවල්ද? ලස්සන දේ බලනවා. දැන් බලන්න අද දවසේ අපි කොටසක් සැප විඳ ওই රූප බල. එතකොට අපි මේ රූපෙට ඇලිලා ඉන්නවා. රූපේ අපි පදිංචිලා ඉන්නවා. රූපේ නතර වෙලා රූපෙම සතුටු වෙවි ඉන්නවා. ඊළඟට බලන්න ශබ්ද. අපි දැන් ටීවී එක හරි ෆෝන් එක හරි නැත්නම් කතා බහ කරනකොට හරි දැන් ෆෝන් එකකින් කෝල් එකක් හරි ඇවිල්ලා නැත්නම් කතා බහ කරනකොට මිහිරි ශබ්ද අපිට අහන්න ලැබුණාම ඒ ශබ්ද වලට අපේ හිතේ ආසාවක් ඇති වෙනවා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ ඒ ශබ්දයේ තුල අපි ඉන්නවා ඇලිලා. ශබ්දයේ සතුටු වෙවි. ඒකෙම තමයි ජීවත් වෙන්නේ. ඒකනේ මේ ලෝකෙ බොළඳ වචන සෙට් තියෙනවනේ. අනිත්‍යගේ හිත සතුටු කරන්න කතා කරනව බබෝ පැටියෝ රත්තරන් මණික කියන්නේ. එහෙමයි ස්වාමී. එතකොට ඒවා කියනකොට හිත ඇදීලා යනවා. දැන් චූටි ළමයෙකුටත් එහෙම වැඩිහිටියටත් එහෙම මේ වයසට පළච්ච අයටත් එහෙම කතා කරනකොට ඒ ශබ්දේ තමයි අර වචනේ කියපුවන් ඇලිලා යනවා. බැඳිලා යනවා. ඒකෙන් තමයි සතුටු වෙන්නේ. මේක තමයි අපේ ජීවිතය සතුටු වෙන ක්‍රමය. ඊළඟට ගඳ සුවඳ. දැන් බලන්න උයන්න පිහන්න ගියපුවාම ඒ උයනදී සුවඳේ නැත්තම් අපි නිකන් හරි නෑ ඒකට. කෑමක් කන්න යනකොට ඒ කෑමේ සුවඳ දැනෙන්නේ නැත්තම් මුලින්ම අපි තමයිට කෑම කන්න තියෙන කැමැත්තක් නැතුව යනවා. ඒ වගේ තමයි අපි ගමනක් යන්න ලෑස්ති වුණාට පස්සේ අපි පර්ෆියුම් එකක් පාවිච්චි කරලා අපේ පවුඩර් එකේ නැත්තම් සෙන්ට් එකේ අපිට ඒ සුවඳ දැනෙන්නේ නැත්තම් නිකන් හරි නැහැ. ඒක තව කෙනෙක් අපි ළඟින් යනකොට යා ළඟ අපිට මිහිරි සුගන්ධයක් හම්බනවා නම් පර්ෆියුම් එකක් අපි ඒකට කැමති වෙනවා. දැන් සාමාන්‍ය මේ ගෙවල් සුවඳ කරන ඒවා වෙනම තියලා තියෙනවා. වෙනම කැට තියලා තියෙනවා. වෙනම ස්ප්‍රේ වර්ග තියලා තියෙනවා. ඇයි අපි සතුටු වෙලා ඇලිලා ඉන්නේ නතර වෙලා ඉන්නේ ගඳ සුවඳේ. අපි සැපයක් කියලා ජීවිතේට හොයන්නේ ඒ ගඳ සුවඳත් එක්ක. ඊට පස්සේ රසය. දැන් බලන්න අපි කෑම කනකොට කොච්චරනම් මේ දිවට තේ එකක් හදාගත්තට පස්සේ ඒ තේ එකේ ගානට සීනි තියෙනවා. නේද? ඒකට ගානට කිරි වැටලා තියෙනවා. ඒක දිවට රසයට ගාන ලැබුණ නැත්නම් මේකට සීනි මදි කියලා කියනවා. ගොඩාක් වැඩිනොත් මේකට සීනි වැඩි කියලා කියනවා. මේකට තේ කහට නෑනේ කියලා කියනවා. ඉතින් මේ විදිහට අපේ ජීවිතේ අපි නතර වෙලා ඉන්නේ හැම වෙලාවෙම ওই රූපයක් ඇසුරු කරගෙන, ශබ්දයක් ඇසුරු කරගෙන, ගන්ධ සුවඳක් ඇසුරු කරගෙන, රසයක් ඇසුරු කරගෙන, ඒ වගේ තුල තමයි ඉන්නේ. ඒවට ඇලිලා ඉන්නේ. ඒ වගේම සතුටු වෙවි ඉන්නේ. ඒකනේ දැන් කෑම වර්ග ගත්තොත් කොච්චර කෑම වර්ග තියෙනවද? මම හිතන්නේ දැන් YouTube වල ප්‍රධාන මාතෘකාවක් කෑම උය දාන එක. වීඩියෝ හදලා කෑම උයලා වීඩියෝ හදලා දානවා. ලක්ෂ ගණනේ මිලියන ගණනින් බලනවා.
සමහර අයගේ ජීවික වෘත්තිය වෙලා තියෙන්නේ ඒ විදිහට රටවල් වල ගිහිල්ලා ඒ අය හදන කෑම වර්ග බල වීඩියෝ හදලා දාන එක. එතකොට අපි ඒව බල අපි ගෙවල් වල ඉඳන් try කරනවා. මෙහෙම අරගෙන තියෙනවා මේක මෙහෙම තියෙනවා මෙහෙමයි කියලා. ජීවිතයේ කොටසක් නේද මේ රසයට ආස කරගෙන ඒකේ ඉන්න එක. එහෙමයි ස්වාමී. එතකොට ඒ විදිහට අපි ජීවිතේ ගන්න ඊළඟට පහස. අපි වාහනේට නැංගකට පස්සේ අපි සීට් එක කොයි වගේද අපිට බලන්න පහස. අපි ඇඳුමක් ඇඳගත්තට පස්සේ ඇඳුමෙන් ලැබෙන පහස කොයි වගේද බලන්න. ඊට පස්සේ අපි නිදා ගන්න ගියපුවාම ඒකේ මෙට්‍රස් එකේ කොහොම පහසද තියෙන්නේ. ඊට පස්සේ අපිට අවුව සීතල කොහොමද ඒවා දැනෙන්නේ. එහෙමයි ස්වාමී. මේ විදිහට පහසෙන් සතුටු වෙවි. පහස තුල පහසට නැරිලා තමයි අපේ ජීවිත ගත කරන්නේ අපි. ඊට පස්සේ අරමුණු අපිට ඒ පංචකාම ගුණත් එක්ක එකතුලා ඉඳලා ඊට පස්සේ වෙන්නේ අපි ඔහි කල්පනා කර ඉන්නවා. කල්පනාව තුළ මනසට අරමුණු ඇවිල්ලා අරමුණු තුල අපි ජීවත් වෙනවා. අරමුණේ තුල ඇලිලා අරමුණු වලින් ආස්වාද විඳින්න. මේ ලෝකේ යම් සැපයක් කියලා ඉවරලා දෙයක් විඳිනවා නම් ඒ විඳින්නේ රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස, අරමුණු කියන ඒවා වගේ. එහෙමයි ස්වාමී. එතකොට දැන් අපි තුල තමයි ඇහැ, කන, නාසය, දිව, කය, මනස තියෙන්නේ. අපිට රූප බලන්න නැති වුණොත් එහෙම නිකන් කාන්සියක්, පාළුවක්. සමහර අය ඉන්නවා යාළගේ ජීවිතේ ෆිල්ම් බලන එක. සමහර අය ඉන්නවා සංචාර කියලා ගොඩක් තියෙන්නේ. එහෙමයි ස්වාමී. ට්‍රැවල් කරනවා ගොඩක් තියෙන්නේ. තැන් වල ඇවිද බලනවා. එතකොට මේ විදිහට කියන්නේ එක එක්කෙනා එක විදිහට දැන් එදා වේලන දුගී දුප්පත් කෙනත් මොනවා හරි රූපයක් බලලා ඒකෙන් සතුටු වෙන්න තමයි උත්සාහ කරන්නේ. දැන් බලන්න මහත්තයා වෙලඳ දැන්වි, පත්තර මුල් පිටු, පත්තර දාන පින්තූර මේ හැම දෙයකම දාන්නේ හිත ඇදිලා යන ලස්සන පින්තූරයක් නේද? එහෙමයි. දැන් කෑම එකක් තියෙනවා සමහර ජීවිතේට කෑම කාපු නැති කෑම උයපු නැති කෙනෙක්. හැබැයි අර කෑම එකත් එක්ක එයා පැත්තකින් තියලා දෙන ස්ත්‍රී රූපේ හරි පුරුෂ රූපේ හරි. එතකොට අර රූපෙ දිහා බලලා ඒකට ආස කරනවා. ඒ වගේ තමයි දැන් ඇඳුම් ආදී අපිටමක ඇඳුම් විකුණන්න තියනවා කියලා. ඒ ඇඳුමක් අඳලා තියෙන ලස්සන කෙනෙකුට සමහරට එයා ජීවිතේට අඳින්නේ ඒක. මේ විදිහට ඇයි මේ මිනිස්සුયો සතුටු වෙවි ඉන්නේ රූපවලින්. මිනිස්සේ සතුටු වෙවි ඉන්නේ ශබ්දවලින්. මිනිස්සු සතුටු වෙ ඉන්නේ ගඳ සුවඳින්. මිනිස්සු සතුටු වෙ ඉන්නේ රසයෙන්. මිනිස්සු විතර නෙවෙයි දෙවියන් පවා. දෙවි මිනිස්සු සතුටු වෙ ඉන්නේ රූප, ශබ්ද වලින්, ගඳ සුවඳින්, රසයෙන්, පහසින් අරමුණින්. ඒකට දැන් අපිට දැන් අපි ඉගෙන ගත්ත කලින් දවස් ඉගෙන ගන්නකොට Brahmachari බවට ගොඩාක් උපකරණ ඉන්ද්‍රිය සංවරය කියලානේ. එහෙමයි ස්වාමී. ඉන්ද්‍රිය සංවරයට හිත යොමු කරාට මේක එකපාරම දුවනනේ රූප ඔස්සේ. දැන් හොඳට අදිෂ්ඨානයක් ඇති කරගෙන අපි වාහනෙන් ඔන්න එළියට යනවා. එතකොට හිතනවා මම හිත අසංවර වෙන්න දෙන්නේ නැහැ. මම සංවර කරන්නේ. ඇස සංවර කරන විනාඩි 10 යනකොට අර සංවරේ නැතිව ලැස්සරලා බලන්න හිතනවනේ. එමසම වටපිට බලන්න හිතනවා. සිහිය නැතුව යනවා. ඇයි අපි පදිංචි වෙලා ඉන්නේ. අපි ඇලිලා ඉන්නේ. අපි සතුටු ඉන්නේ රූප බල. ශබ්ද අසමින්. ඉතින් මේවා නැත්තම් අපේ ජීවිතේට අපි හිතන්නේ සැප නැහැ කියලා. බුදුරජාණන් දේශනා කරනවා හැබැයි මේ රූප, ශබ්ද, ගන්ධ සුවඳ, රස, පහස, අරමුණු වෙනස් වෙලා යනවා. අනිත්‍ය බවට පත් වෙනවා. ඒවා වෙනස් වීම මුල් කරගෙන දැන් අපි රූපයෙන් සතුටු වෙවි හිටියා. අපි හිතමුකෝ අපේ බිරිඳ, අපේ ස්වාම පුරුෂයා, අපේ දරුවෝ, අපේ ගෙවල් දොරවල්, අපේ යාන වාහන රූපණේවා. එහෙමයි ස්වාමී. ඒකට ඒ වගේන් අපි සතුටු වෙවි ඉන්නවා. හැබැයි බිරිඳ ලෙඩ වෙනවා. ස්වාම පුරුෂයා මරණයටපත් වෙනවා. දරුවෙක් එක්ක මරණයටපත් වෙනවා. ගෙවල් දොරවල් නාය යනවා. ගම් වතුරට හසු වෙලා යනවා. එයා සතුටින් hina වෙවි ඉන්නවද? සතුට නැතුව යනවා ඊට පස්සේ. ඊට පස්සේ දුක්. දැන් බලන්න අපේ ජීවිතේ අපි දුක් වෙච්ච යමක් තියෙනවනේ. එහෙමයි ස්වාමී. අපිට දුක ඇවිල්ලා තියෙන්නේ අපි සතුට කරපු දෙයකින්නේ. එහෙමයි ස්වාමී. කියන්නේ සතුටක් යම් දවසක ඇති කරලා දීපු රූපයකින් තමයි අපිට දුක ඇති කරලා දෙන්නේ. ඇයි මේ දේවල් අනිත්‍ය වෙලා යන නිසා. එතකොට බුදුරජාණන් දේශනා කරන මේ විදිහට
මේ දේවල් වෙනස් වෙලා යනකොට දේව මිනිසුන් දුකසේ වාසය කරනවා. දැන් අපි දන්නා කිසා ගෝතම. දරුවට ගොඩාක් ආදරේ. එහෙමයි. දරුවා ඉඹ සතුටු වුණා. දරුවගේ පිය වදන්න අහා. අවසානයට දරුවා කියන රූපේ අනිත්‍ය වෙලා වෙනස් වෙලා ගියා. එතකොට ඒ දරුවා කෙරෙහි තිබ්බ ඇල්මට මොකද කරන්න උනේ? ඇල්ම නැති කරගන්න, ඇල්ම දුර තියාගන්න බෑ ඒක. එහෙමයි. ඒ දරුවා නැහැ දැන් මරුණට පස්සේ. පිස්සු හිතුණා යාට. පටාචාරාවටත් ඒ වගේම. මේ විදිහට අපේ ජීවිතයේ දුක් දුම්නස් මේ සියල්ලම හටගන්නේ රූපාරාමා රූපරතා රූප සම්මුදිතා. රූපේට ඇලෙලා රූපේ තුල රූපෙන් සතුටු වෙමින් ඉන්නකොට ඒවා වෙනස් වෙලා යනකොට දුක් දුම්නස් විඳිනවා. මේක තමයි මේ සංසාරේ පැවැත්ම කියලා කියන්නේ. මේ ජීවිතෙත් අපි දන්න දවසේ නම් අපිට උනේ ওই ටිකම තමයි. අපේ හිතේ යම් දුකක් දුම්නසක් ඇති වුණාද ඒ ඇති උනේ මේ බාහිර තියෙන රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස අනිත් වෙලා යනකොට ඒ කෙරෙහි තියෙන ඇල්ම දුරු කර ගන්න වීමෙන්, ඇල්ම නිරුද්ධ කර ගන්න වීමෙන් දුකසේ වාසය කරනවා කියනවා. මේ වෙලාවේ යම් කෙනෙක් දැන් මේ වෙලාවේ බලන්න ඒ ප්‍රියමනාප රූප වෙනස් වීමෙන් අඬන වැළපෙන අය කොච්චරද කියලා. මිහිරි ශබ්ද නොඇසීමෙන් අඬන වැළපෙන අය කොච්චරද කියලා. එතකොට මිහිරි ගඳ සුවඳ නොලැබීමෙන් දුකසේ වාසය කරන අය කොච්චරද? කන්න බොන්න කෑමක් බීමක් නැතුව දුක් විඳින අය. මේ විදිහට බුදුරජාණන් දේශනා කරන මේ දේව මිනිසුන් දුකසේ වාසය කරනවා. හැබැයි පින්වත් මහණෙනි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ රූපේ හට ගැනීමත් නැතිවීමත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් ඒ ආකාරයෙන්ම අවබෝධ කළ නිසා රූපය තුල ඉන්නේ නැහැ. තථාගත බුදුරජාණන් වහන්සේ. ඒ වගේම තථාගත බුදුරජාණන් වහන්සේ මේ විදිහ රූපය තුල ඉන්නේ නැහැ. රූපයට ඇලිලා නැහැ. රූපයෙන් සතුටු වෙවි ඉන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දේශනා කරනවා ඒ නිසා රූප වෙනස් වීමෙන් ඒ කෙරෙහි තියෙන ඇල්ම දුරු කර ගැනීමෙන් ඇල්ම නිරුද්ධ වීමෙන් තථාගතයන් වහන්සේට දුකක් උපදින්නේ නැහැ. තථාගතයන් වහන්සේ සතුටින් වාසය කරනවා කියනවා. රහතන් වහන්සේලා සතුටින් ඉන්නේ ඒකයි. රහතන් වහන්සේලාට කොච්චර ලස්සන මිහිරි රූප තිබේව නැති වුණත් ඒවා දැක්කත් සැපක් කියලා දෙයක්වත් නැහැ දුකක් කියලා දෙයක්වත් නැහැ. උන්වහන්සේලාට ඒ තුල කම්පාවටපත් වීමක් නැහැ. ඊළඟට බුදුරජාණන් දේශනා කරන මහණෙනි තථාගතයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ශබ්දයන්ගේම කනට එන ශබ්දේ හට ගැනීමත් නැතිවීමත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් ඒ ආකාරයෙන්ම අවබෝධ කරපු නිසා ශබ්දය තුල ඉන්නේ නැහැ. ශබ්දයට ඇලිලා නැහැ. ශබ්දයෙන් සතුටු වෙන්නේ ඉන්නේ නැහැ. එතකොට තථාගතයන් වහන්සේට මේ ශබ්ද කෙරෙහි තියෙන ඇල්ම දුරු කර ගැනීමෙන් නිරුද්ධ වීමෙන් තථාගතයන් වහන්සේ දුකක් උපදින උන්වහන්සේ ඇල්ම නිරුද්ධ වෙච්ච නිසා ඇල්ම දුරු වෙච්ච නිසා සතුටින් වාසය කරනවා. ඊළඟට තථාගත බුදුරජාණන් වහන්සේ ගඳ සුවඳේම හට ගැනීමත් නැතිවීමත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් ඒ ආකාරයෙන්ම අවබෝධ කරගත්ත නිසා ඒ ගඳ සුවඳේ ඉන්නේ නැහැ. ගඳ සුවඳ රැඳිලා නැහැ. ගඳ සුවඳෙන් සතුටු වෙන්නේ නැහැ. ඒ ගඳ සුවඳ අනිත්‍ය වෙලා වෙනස් වෙලා යනකොට ඒ කෙරෙහි තියෙන ඇල්ම දුරු වීමෙන් ඇල්ම නිරුද්ධ වීමෙන් තථාගතයන් වහන්සේ සතුටින් ඉන්නවා. දැන් බලන්න කෙනෙක් සතුටින් ඉන්න එකම දෙයක් වෙනකොට තව පිරිසක් දුකෙන් ඉන්නවා ඒ දෙයම වෙනකොට. දෙවි මිනිසුන් දුකසේ ඉන්න මේවට ඇලිච්ච නිසා. ඇලුනේ ඇයි යාලා හට ගැනීමත් නැතිවීමත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් දන්නේ නැති නිසා. හැබැයි තථාගත බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ වගේ හට ගැනීම නැතිවීම ආස්වාදය ආදීනව නිස්සරණය අවබෝධ කරගත්තා. ඒ නිසා උන්වහන්සේ ඒ රූප තුල, ශබ්ද තුල, ගඳ සුවඳ තුල, රස තුල, පහස තුල, අරමුණු තුල ජීවත් වෙන්නේ නැහැ. ඒ වගේ ඇලිලා නැහැ ඒවට. ඒ වගේ නිදහස් වෙලා. ඒක නිසා තථාගත බුදුරජාණන් වහන්සේ ඒ කෙරෙහි තියෙන ඇල්ම දුරු වීමෙන්, නිරුද්ධ වීමෙන් සුවසේ වාසය කරනවා, සතුටින් වාසය කරනවා කියන මේ විදිහට බුදුරජාණන් වහන්සේ එතකොට අපිට දුකින් නිදහස් වෙන්න නම් අපිට සතුටින් වාසය කරන්න නම් අපිත් මේ පස් ආකාරයෙන් අවබෝධ කරගන්න ඕනේ. ඒ තමයි හට ගැනීම, නැතිවීම, ආස්වාදේ, ආදීනමේ
නිස්සරණය. දැන් අපි ඒ ගැන චුට්ටක් ඉගෙන ගනිමු. ඔබ ඔබේ ජීවිතේට ගලප බලන්න උත්සාහ කරන්න. දැන් ඔබ හිතන්න ඔබ ටීවී එක දාගෙන හරි නැත්නම් රේඩියෝ එක දාලා හරි අපි හිතමු ටීවී එක කියලාම ඔන්න ෆිල්ම් එකක් නැත්නම් ටෙලි නාට්‍යයක් හරි මොකක් හරි යනවා. එතකොට ඔබේ හිතේ ඔන්න දැන් රූපාරාම රූපයට ඇලිලා රූපේ තුල රූප රතා රූපයට ඇලිලා ඒ රූපේ සතුට වෙනවනේ දැන්. එහෙමයි ස්වාමී. හැබැයි ඒ රූපෙම තමයි අනිත්‍ය වෙලා යන්නේ. ඒ රූපේ අනිත්‍ය වෙලා යනකොට අපි දුකසේ වාසය කරනවා. මේක හට ගැනීමක් තියෙන දෙයක්. නැතිවීමක් තියෙන දෙයක්. ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ තියෙනවා. කොහොමද හටගන්නේ? දැන් අපි ඇස් පියාගෙන ඉන්නවා. ඇස් පියාගත්තට පස්සේ කොයිතරම් මිහිරි ලස්සන ප්‍රියමනාප රූප තිබ්බත් අපිට පේනවද? පේන්නේ නැහැ ස්වාමී. පේන්නේ නැහැ. ඔන්න නැහැ තියෙනවා. එහෙයි. ඒකට බාහිර රූප තිබුණා හැබැයි අපිට ඒකෙන් ආසාවක් උපදින්නේ නැහැ අපිට. එහෙමයි. අපි හිතන්න අපි දැකපු නැති කවදාවත් දැකපු නැති රූපයක් තුළ අපි ජීවත් වෙනවද? එහෙම ජීවත් වෙන්න බෑ ස්වාමී. ජීවත් වෙන්න බෑ. එහෙනම් ඒක හට ගන්න ඕනනේ. එහෙමයි. හට ගන්න ඇහැ තියෙනවා. ඇස් ඉස්සරහට රූප පැමිණෙන්න ඕනේ. ඔන්න දැන් ඇහැ තියෙනවා. ඇස් ඉස්සරහා රූපේ තියෙනවා. ඒකට බාහිර තියෙන දෙයක් රූපය කියන්නේ. ඊට පස්සේ ඒක හටගන්නේ කොහොමද? අපි මනසේ අවධානය යොමු කරපු ගමන් ඒ රූපේ අපිට පේනවා. රූපේ පේනවා කියලා කියන්නේ එතන අපේ ඇහි විඥානය හටගත්තා. ඒ රූපයට අදාළව. එතකොට ඒ විඥානය හට ගැනීමත් එක්කම අපිට රූප පේනවා. එහෙනම් මේ රූපේ හටගන්නේ කොහොමද? ස්පර්ශය. අපිට සැප ඇති කරලා දෙන රූපේ හටගත්තේ මොකෙන්ද? ස්පර්ශයෙන්. එහෙමයි. එතකොට ඒ රූපේ ස්වභාවය තමයි ඒ රූපය හටගෙන තියෙන සතර මහා ධාතු වලින්. දැන් මේ ලස්සන ප්‍රියමනාප රූපයක් තියෙනවනේ. ඒ රූපය තුල තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු. හැබැයි අපිට ආශාව ඇති උනේ ඒ රූපය කෙරෙහි ස්පර්ශය ඇති වෙච්ච නිසා. එහෙමයි. ස්පර්ශය වෙනස් වෙනකොට ඒ රූපේ වෙනස් වෙනවා. ආසාව වෙනස් වෙනවා අපි තුල තියෙන. එහෙමයි ස්වාමී. එතකොට ස්පර්ශයෙන් හට ගන්නවා. ස්පර්ශය නැති වෙනකොට නැති වෙලා යනවා. එතකොට මේ ගැන දන්නේ නැති කෙනෙක් ඒත් එක්කම ඒකේ ආස්වාදය. මේ ආස්වාදය තමයි ඒ රූපේ බලනකොට යම් සැපයක් සොම්නසක් ඇති වෙනවා නම් ඒකට කියනවා ආස්වාදය කියනවා. එහෙමයි ස්වාමී. හැබැයි ඒ රූපේ අනිත්‍යයි වෙනස් වෙනවා නැසී වෙනසී යනවා. ඒකට කියනවා ආදීනව කියලා කියනවා. ඊළඟට නිස්සරණය කියනවා ඒ රූපේ කෙරෙහි අපේ හිතේ ආසාවක් ඇති වෙනවා නම් ඒ ආසාව ඇති වෙන්නේ අනවබෝධයත් එක්ක. අනවබෝධයත් එක්ක තමයි අපේ හිතේ ඒ සංකල්පීමේ අදහස ඇති වෙන්නේ. එහෙමයි. ආසාවක් ඇති වෙන්නේ. අපේ හිතේ ආසාව නැති කරගන්න පුළුවන්. කොහොමද ස්වාමී? ඒ ආසාව නැති කරගන්නේ අපි බලනවා මේ ඇහැ අනිත්‍ය හැටියට. ඇහැ අනිත්‍ය වෙන්නේ ඇහැ නාම රූපයෙන් හටගත්ත දෙයක්. එහෙමයි ස්වාමී. ඒකට නාම රූප කියන්නේ මොනවද කියලා අපි බලනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ රූප. නාම කියන්නේ වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර. අපි හිතමු අපි ඇහෙන් රූපේ දැක්කට පස්සේ අපේ හිතේ සැප සතුට ඇති වෙන රූපේ අපි දැක්කා කියලා ඉවරනේ. එහෙමයි ස්වාමී. අපිට දැකපු ගමන් අපි හිතන නෑ මම මේක අවබෝධ කරගන්න ඕනේ. අවබෝධ කරගන්න ඕනේ කියලා අපි ඇස් පියාගන්න. ඇස් පියාගෙන අපි සිහිපත් කරනවා මේ නාම රූපයෙන් හටගත්තේ. මේ ඇහි තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප කොටසුත් වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර කියන නාමත්. මේ නාම රූප තමයි ඇහැ කියලා කියන්නේ. එහෙමයි. මේ නාම රූප වෙනස් වෙනකොට ඇහැ වෙනස් වෙනවා. ඇහැ අනිත්‍ය වෙනවා. මේ ඇහැ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මෙ නොවේ කියලා බලනවා. එහෙමයි සර්. ඊළඟට එයා හිතනවා මට මේ ආස්වාදයේ තුන රූපයක් තිබුණා. ඒ රූපේ කියන්නේ සතර මහා ධාතුන් හටගත දෙයක්. එතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට ස්ත්‍රී පුරුෂ රූපයක් නම් කෙස් ලොම් නිය පොතු දස් සම්මස්නහර ආදී පිළිකුල් දේවල් තියෙන්නේ. දුගඳම අසුබ අසාර දේවල් තියෙන්නේ. ඊට පස්සේ වෙන ද්‍රව්‍යයක් නම් අපි ගෙයල් දොරක් ඒ වගේ දෙයක් නම් මෙතන තියෙන සිමෙන්ති ටිකක්, වැලි ටිකක්, ගල් ටිකක්, පොළොවට පස් වෙන ජලයේ දිය වෙන උණුසුම ආදී දෙයක් කියලා විමසනවා. බාහිර රූපේ. එහෙමයි සර්. එතකොට ආධ්‍යාත්මය අනිත්‍යයි, බාහිර රූපෙත් අනිත්‍යයි.
ඊට පස්සේ එතන මේ ඇහැ වෙනස්, ඇහත් අනිත්‍යයි, රූපයත් අනිත්‍යයි. එහෙනම් ඇහැ රූපය නිසා හටගන්න විඥානය අනිත්‍ය විඥානය. විඥානයත් අනිත්‍යයි. එතකොට යාට කරුණු තුනක් දැන් ප්‍රකටයි. එහෙමයි. ඇස ප්‍රකටයි, රූපේ ප්‍රකටයි, ඇසේ විඥානය ප්‍රකටයි. එයා මේ කරුණු තුන එකතු වීම ස්පර්ශය හැටියට දකිනවා. ආන්ගේ ස්පර්ශයෙන් තමයි මගිට දැන් මේ ස්පර්ශ ඇතිවීමත් එක්ක තමයි ඒ රූපේ කෙරෙහි මගේ හිතේ ආසාවක් ඇති වෙන්නේ. එහෙනම් මේ ස්පර්ශය වෙනස් වෙනකොට ඒ රූපේ වෙනස් වෙනවා, ඇස වෙනස් වෙනවා. එතකොට ඒකේ තියෙන සතුට සොම්නස වෙනස් වෙලා යනවා. අනිත්‍යයි කියලා විමසනවා. ඊපස්සේ ඔන්න හට ගන්නවා, නැති වෙනවා. හට ගන්නවා, නැති වෙනවා. හට ගැනීම ඇහැ කියන්නේ හට ගන්න නැති වෙන එක. රූපේ කියන්නේ හට ගැනීමක් නැතිවීමක් තියෙන එක. එහෙමයි. ඒකට ඇසත් අනිත්‍යයි වෙනස් වෙනවා. රූපත් අනිත්‍යයි වෙනස් වෙනවා. නිරන්තරයෙන් වෙනස් වෙනවා. නිරන්තරයෙන් වෙනස් වෙනවා කියලා විමසනවා. ඒ විමසලා යබනවා විඥානයත් අනිත්‍යයි වෙනස්. මේ කරුණු තුන එකතු වීම ස්පර්ශي. එහෙමයි. කත් අනිත්‍යයි වෙනස් වෙනවා. ඊට පස්සේ මේ රූපේ නිසා යම් විදීමක් හට ගන්නවා. ඒ වගේම හඳුනා ගන්නවා. චේතනාවක් ඇති වෙනවා. ඒ දේවලුත් ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙලා යනවා. මේ රූපේ නිසා යම් සැපයක් සොම්නසක් ඇති වෙනවා නම් මේක තමයි ආස්වාදය කියන්නේ. ඔන්න එතකොට යා ඒ රූපේ හට ගැනීම දන්නවා, නැතිවීම දන්නවා. ඒකෙන් හට ගන්න ආස්වාදය දන්නවා. ආස්වාදය කියන්නේ ඒ රූපය මුල් කරගෙන සැපයක් සොම්නසක් ඇති වෙනවා නම් ඒකට කියන ආස්වාදය. ඒක ප්‍රිය කොට හිතන එකද ස්වාමී? මහත්ය ඒ රූපය දැකීම නිසා ඒක ප්‍රියමනාප කොට ඒක අපි බලෙන් හිතනව නෙමෙයි. එහෙමයි ස්වාමී. අපිට අනවබෝධයෙන් ඉන්න නිසා අපේ හිතේ සතුටක් ඇති වෙනවා. එහෙමයි ස්වාමී. එතකොට ඒක තමයි ආස්වාදය කියලා කියන්නේ. රූපේ නිසා ඒ සතුට ඇති වෙනවා. රූපේ නිසා තමයි ඒක ඇති වෙන්නේ. එහෙමයි. රූපයත් එක්ක අපි කල්පනා කරන විදිහට. දැන් අපිට ආස්වාදය ඇති කරලා දෙන රූපයම සතුට ඇති කරලා දෙන රූපයම දුකත් ඇති කරලා දෙනවනේ විලාවකට. එහෙමයි ස්වාමී. එහෙනම් රූපය තුල නෙමෙයි ආස්වාදය තියෙන්නේ. ආස්වාදය කියන එක හටගන්නේ අපේ හිතේ. නමුත් මේ රූපයක තියෙන ආස්වාදය ඇති කරලා දෙන්න පුළුවන් ස්වභාවයක්. ඒ ස්වභාවයත් එක්ක දැන් අපි කවදාවත් අසුචි මලක් බලලා ආස්වාදයක් විඳිනවද? විඳින්නේ නැහැ ස්වාමී. මලකුණක් බලලා අපි ආස්වාදයක් විඳිනවද? නැහැ. නැහැ. කුණු වෙලා යන සතෙකුගේ ඇඟක් දිහා බලලා අපි ආස්වාදයක් විඳින්නේ නැහැ නේද? මොකද ඒ තුල නැහැ ආස්වාදනීය දෙයක්. හැබැයි අපේ බිරිඳ හරි ස්වාමි පුරුෂ හරි අපේ ගෙවල් දොරවල් හරි අපේ දරුවෝ දිහා හරි බලලා අපි ආස්වාදයක් විඳින්නේ නැද්ද? විඳිනවා. අපි මල් ටිකක් දිහා බලලා ඇඳුමක් දැන් මේ විදිහට ආස්වාදනීය අරමුණු ගොඩාක් තියෙනවානේ. එහෙමයි. ඒකට ඒකේ තියෙන ආස්වාදය ඇති කරලා දෙන්න පුළුවන් ස්වභාවයක්. ඒක ස්පර්ශය ඇති වෙනවත් එක්කම සැපයක් සොම්නසක් ඇතිවෙන අපේ හිතේ. එහෙමයි. අපි තුල ඒකට තමයි ආස්වාදය කියලා කියන්නේ. එහෙමයි. ඒතර බුදුරජාණන් දේශනා කරන ආස්වාදය කියන්නේ තනිත්‍ය දෙයක්. ඒ රූපي අනිත් වෙලා යනකොට ආස්වාදය නිත්‍ය වෙලා තියෙයිද? ඒ රූපෙන් අපිට ලැබුණ ආස්වාදය නැතු වෙනවා. නැති වෙලා යනවා. එහෙනම් ආස්වාදය කියන්නේ තනිත්‍ය දෙයක් වෙනස් වෙනවා. ඒකට මේ ශ්‍රාවකයා අවබෝධ කරගන්නේ හට ගැනීමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා. ආස්වාදයක් තියෙනවා. හැබැයි ආස්වාදය තිබුණා කියලා ආස්වාදේ පසුපස යන්න නෙමෙයි තියෙන්නේ. එහෙමයි. ඒක අවබෝධ කරගන්න තියෙන්නේ. ආස්වාදයක් තියෙනවා. ඒ වගේම ආදීනවයක් තියෙනවා. ආදීනවේ තමයි ඒ රූපය, ඇස මේ හැම දෙයක්ම අනිත්‍යයි. වෙනස් වෙනවා. නැසී වෙනසලා යනවා. මේ ලෝකේ යම් තා කඩනවා නම්, වැළපෙනවා, ශෝක කරනවා, දුක් විඳිනවා නම්, ඒ ඔක්කොම මේ රූපේ වෙනස් වීමෙන්නේ. ආදීනව නිසානේ. අනිත්‍ය දේ නිසානේ. ඒකට ඒ රූපේම අනිත්‍යයි, දුකයි, වෙනස් වෙනවා. මේක තමයි ආදීනව. ඊට පස්සේ මේකෙන් නිදහස් වෙන්න පුළුවන්. දැන් එයා අවබෝධ කරගන්නවා හට ගැනීම, නැතිවීම, ආස්වාදේ, ආදීනවය. දැන් එයා ප්‍රකටයි. ආදීනවය නුවණින් නිවසීමස බලනවා. ආදීන ප්‍රකට කරගෙන එයා බලනකොට ශ්‍රද්ධාවෙන් ධර්මය අහලා අප්‍රමාදව නුවණින් නිවසනකොට ඒ රූප කෙරෙහි යම් ඇල්මක්, ආසාවක් තිබුණද ආන්ගේ ආසාව හිතෙන් බැහැර වෙනවා. හිතේ ආසාව හටගන්න නැතුව යනවා. එතකොට ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා, හට ගැනීමකුත් තියෙනවා, නැතිවීමකුත් තියෙනවා. එතන යම් ආස්වාදයක් තියෙනවා, ඒ ආස්වාදයට ඇලෙන්නේ නැහැ. ඊට පස්සේ ආදීනව තියනවාද? ආදීනව ප්‍රකට වෙනවා. එතකොට ඒ කෙරෙහි යම් ඇල්මක් තියනවාද? ඒ ඇල්ම
නැති කරගන්නවා. දුරු කරගන්නවා. එහෙමයි. ඉතින් බුදුරජාණන්සේ දේශනා කරනවා බුදුරජාණන්සේ ওই විදිහට මේ රූපයන්ගේ හට ගැනීම නැතිවීම ආස්වාදී ආදීන නිස්සරණේ ඒ ආකාරයෙන්ම අවබෝධ කරලා ඉන්නේ. ඒ අවබෝධය උන්වහන්සේ තුල පිහිටලා තියෙන දෙයක්. එහෙමයි. දැන් රහතන් වහන්සේ නම බවට පත් වුණොත් මේ හට ගැනීම නැතිවීම ආස්වාදී ආදීන නිස්සරණේ නියත කොට හැම එකෙම හැම වෙලාවෙම ඒව තමයි ප්‍රකට වෙලා තියෙන්නේ. එහෙමයි ස්වාමී. ඒක නිසා මොකද ඒකට හේතුව අවිද්‍යාව නැහැ. අවිද්‍යාව නැති වෙලා තණ්හාව දුරු වෙලා තියෙන්නේ. පාරිශුද්ධ ජීවිතයක් තියෙන්නේ. හට ගන්න හැටි නැති වෙන හැටි තියෙන්නේ. දැන් මේ කොච්චරද කියලා කියන්නේ උන්වහන්සේලාගේ නිකලස් බව. සාරිපුත්යන් වහන්සේ දවසක් දේශනා මේ වික්ෂුන් වහන්සේලා ඉන්න තැනදී කියනවා මේ පින්න ස්වාමීන් වහන්සේ මේ ලෝකේ කොයිතරම් දේවල් විනාශ වෙලා නැති වෙලා අනිත්‍ය වෙලා ගියත් මගේ හිතේ නම් දුකක් හටගන්නේ නැහැ කියලා කිව්වා. එහෙමයි ස්වාමී. මගේ හිතේ නම් දුකක් හටගන්නේ නැහැ. දැන් බලන්න අපිටත් එහෙම කියන්න පුළුවන්ද? මේ ලෝකේ තියෙන කොයිතරම් මොන දේවල් නැත්තර නැති වෙලා ගියත් මගේ හිතේ නම් දුකක් හටගන්නේ නැහැ කියලා. අපිට එහෙම කියන්න බෑ ස්වාමී. එහෙම කියන්න බෑ. ඇයි අපි අවබෝධ කරගන්නේ නැති නිසා. සාරිපුත්තයන් වහන්සේ දේශනා කරා මේ ලෝකේ තියෙන ඕනම දෙයක් අනිත්‍ය වෙලා අන්‍ය ස්වභාවයටපත් වෙලා වෙනස් වෙලා ගියොත් ඒ කිසිම දෙයක් මුල් කරගෙන මගේ හිතේ දුකක් හටගන්නේ නැහැ කියලා. ආනන්දයන් වහන්සේ එතන හිටියා. උන්වහන්සේ සෝතාපන්නයි. එතකොට ආනන්දයන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේගෙන් අහනවා පින්වත් සාරිපුත්තයන් වහන්සේ ඔබ වහන්සේට තථාගත බුදුරජාන් වහන්සේ පිරිනුවම් පෑවා කියලා කිව්වත් දුකක් හටගන්නේ නැති වෙයිද කියලා ඇහුවා. ඇයි සාසුන් වහන්සේ නෙමේ අපි අද භාග්‍යතුන් වහන්සේ ගුණ බොහොම ස්වල්ප වශයෙන් දැනගෙන අපි මේ සිත පහදවාගෙන ඉන්නේ. ඒකට අපි වුණත් අපි ගොඩාක් ආදරෙන් අපේ අම්මා තාත්තා අපේ ගුරුවරු අපේ හිතවත් සහෝදර නැති වෙන මැරෙනවා කිව්වොත් එimhe අපි කම්පාවටපත් වෙනවනේ. එතකොට ආනන්දයන් වහන්සේ අහනවා මේ තුන් ලෝක තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවත් ඔබ වහන්සේගේ හිතේ දුකක් දුම්නසක් හටගන්නේ නැති වෙයිද කියලා අහනවා. සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා ආනන්දේනි තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා කියලා කිව්වත් මගේ හිතේ නම් දුකක් දුම්නසක් හටගන්නේ නැහැ කියලා කිව්වා. හැබැයි මට මෙහෙම හිතේ කිව්වා මේ තුන් ලෝකෙටම ඉඳපු එකම ඇස අතුරුදහන් වුණා. අනේ උන්වහන්සේ තව කාලයක් හිටියනම් කොයිතරම් යහපතක්ද කියලා හිතේ මිසක් මගේ හිතේ දුකක් නම් හටගන්නේ නැහැ කියලා කිව්වා. උතුම් ජීවිත අපි නිකන් අපේ ස්වභාවය මේ අඬන්න දේවල් හොය ඉන්නවානේ අපි. එක් රැස් කරගෙන එකතු කරගෙන ආස්වාදයේ විඳ ඉන්නවා. ඉතින් ඒවා කෙරේ තියෙන ඇල්ම දුරු කරගන්න වීමෙන් දුක් දුන්නස් හට ගන්නවා. දැන් මේ වෛරසය දැන් අපි වැළඳුණා කියලා හිතන්නකෝ අපිට තියෙන දේවල් වලින් අපිට වෙන් කර වෙන්න වෙනව නේද? අපිට දාලා යන්න වෙනවා. ඒ කෙරේ තියෙන ඇල්ම දුරු කරගන්න වෙනවා අපිට. අපිට යම් දවසක් එනවා අද සතුටු වෙවි ඉන්න රූප තියෙනවද? ඒවා දාලා යන්න වෙනවා. අද සතුටු වෙන ශබ්ද තියෙනවා දාලා යන්න වෙනවා. අද සතුටු වෙන ගඳ සුවඳ තියෙනවා දාලා යන්න වෙනවා. අද සතුටු වෙන රස තියෙනවද? දාලා යන්න. අද සතුටු වෙන පහසක් ලැබෙනවද? දාලා යන්න. අද අරමුණක් අපේ හිතේ සතුටු වෙනවද? හැමදේම මේ ලෝකේ අපිට සදාකාලික නැ මරණේ මේ හැමදේම දාලා යන්න වෙනවා. එතකොට අපිට දුකසිය දාලා යන්න උනොත් එහෙම අපි ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කරලා නැහැ. ඒ නිසා මේ හට ගැනීම නැතිවීම ආස්වාදයේ ආදීනවේ නිස්සරණය අවබෝධ කරගන්න කිව්වා. තථාගතයන් වහන්සේ ඒ හට ගැනීම නැතිවීම ආස්වාදයේ ආදීන නිස්සරණය අවබෝධ කරගත්ත නිසා උන්වහන්සේට බයක් මේ දුකක් දුම්නසක් හට ගන්න නැතුව උන්වහන්සේ ඒ කෙරෙහි තියෙන ඇල්ම දුරු කරලා ඇල්ම නැති කරලා උන්වහන්සේ සතුටින් වාසය කරනවා. දැන් අපි දන්නවා මහා ප්‍රජාපති ගෞතමී පිරිනිවන් පෑ භාග්‍යවතුන් සිරිපතුල් වන්දනා කරනවා. එහෙමයි ස්වාමී. දුකක් නැහැ. පිය රජතුමා පිරිනිවන් පෑවා. දුකක් නැහැ. විදුඩබ කුමාරයා සාක්‍ය වංශේ පරපුරම සමූල ඝාතනය කරා. දුකක් නැහැ උන්වහන්සේට. ඊට පස්සේ දේවදත්ත ඇවිල්ලා ගල් පෙරළුවා සංඝ බේද කරා දුකක් නැහැ උන්වහන්සේට. උන්වහන්සේගේ ජීවිතේ. හරි පුදුමයි ස්වාමී. යසෝදරා උත්තමයි සසරේ පාරමිතා පුරපු දවසේ ඉඳන් පිටිපස්සෙන් ආවා. එහෙමයි. පිරිනිවන් පෑවා. දුකක් නැහැ. රාහුලයන් වහන්සේ පිරිනිවන් පෑවා දුකක් නැහැ. ඒත් බලන්න දුකක් නැතුව ඉන්න පුළුවන් උනේ ඇයි?
මේ හට ගැනීම නැතිවීම ආස්වාදයේ ආදීන නිස්සරණේ අවබෝධ කරගන්න නිසා අපිට දුකින් නිදහස් වෙන්න තියෙන්නේ මේ හට ගැනීම නැතිවීම ආස්වාදයේ ආදීන නිස්සරණේ අවබෝධ කරගන්න. මේ ජීවිතේ ඒකට උතුම් අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ ජීවිතේ බැරි වුණොත් එහෙම අපිට සුගතියක ඉපදලා ඊළඟ ජීවිතයක හරි මේක කරගන්න ඕමනා කරන විදිහේ ගුණධර්ම පුරුදු කරගන්න ඕනේ. හැබැයි මේ බුද්ධ ශාසනය බැරි වුණොත් එහෙම මේ බුද්ධ ශාසනය බැරි වුණොත් එහෙම ආය කවද නැති වෙයි දන්නේ. ඒක නිසා ඔය හිස් මිනිස්සු සමාජාල ඔස්සේ මේ විරාගී ධර්මයක් කියලා දෙනකොට ඒ සත්පුරුෂයන්ට, කල්යාණ මිත්‍රයන්ට ගරහනවා. මෙහෙමයි. නින්දා කරනවා. ඒක නිසා ඒවට අහු වෙන්න හොඳ නැහැ අපි. අවනතු අපි දැනගන්න ඕන අපේ සංවර මේ හට ගැනීම නැතිවීම ආස්වාද ආදී නිස්සරණේ අවබෝධ කරගන්න. උන්වහන්සේ මේ දේශනාව මේ විදිහට දේශනා කරා. දේශනා කළ උන්වහන්සේ ගාථා වලින් දේශනා කරනවා රූපා සද්ධා ගන්ධා රසා රූපා සද්ධා රසා ගන්ධා පස්සා ධම්මාච කේවල ඉට්ඨා කාන්තා මනාපාච යාවත්ති මුච්චති. රූප ශබ්ද ගන්ධ රස පහස මනසට හිතෙන අරමුණු මේ දේවල් යහපත් ලස්සනයි ප්‍රියමනාප හැමදේම තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ රූප ශබ්ද රස ගන්ධ පහස මනසට අරමුණු වෙන දේ යන මේ තුල මේ දේවල් තුල යහපත් ලස්සන ප්‍රියමනාප සැප ඇති වෙන දේවල් තියෙනවා කියලා තමයි ලෝක සම්මත. ඒක ලස්සන ගියක් හදාගන්න, වටිනා වාහනයක් ගන්න, ලස්සනට ඇඳලා පැනලා ඉන්න. මේ වගේ තමයි යහපත දකින්නේ කට්ටිය. මේවා තමයි ලස්සනයි ප්‍රියමනාපයි කියලා මේ ලෝක සම්මත කරගෙන ඉන්නේ. බුදුරජාණන් දේශනා කරනවා දෙවියන් සහිත ලෝක සත්‍ය විසින් ඔය දේවල් තමයි සැප වශයෙන් සම්මත කරගෙන ඉන්නේ. මේ දෙවියන් මිනිසුන් සහිත මේ ලෝකේ හැම කෙනාම සැප කියලා සම්මත කරගෙන ඉන්නේ ඔය රූප ශබ්ද ගන්ධ සුවඳ රස පහස අරමුණු කියලා කියනවා. යම් තැනක ඔය දේවල් නිරුද්ධ වෙනවා නම් ඔය දේවල් කෙරෙහි තියෙන ඇල්ම දුරු කරලා ඕවා නැති කරගන්නවද? ඔවුන් සම්මත කරන්නේ ඒක දුකක් හැටියට. දැම්මම නිවන්න ඕනේ නැහැ, සුගතිය යන්න ඕනේ නැහැ. ආපහු අපි අතන උපදින්න කියන්නේ ඇයි? මේවම ලබා දෙන්න. බුදුරජාණන් දේශනා කරනවා යම් තැනක ඔය රූප ශබ්ද ගන්ධ සුවඳ රස පහස අරමුණු නිරුද්ධ වෙලා යනවද එයාලා ඒක දුකක් හැටිරයි හිතන්නේ. බුදුරජාණන් දේශනා කරනවා සක්කාය නම් වූ පංච උපාදානස්කන්ධේ නැතිවීමෙන් ආර්යයන් වහන්සේලා විසින් සැප හැටියට දකින්නේ. ආර්යයන් වහන්සේලා සැප හැටියට දකින්නේ සක්කාය දික් නැතිවීම කියලා කියනවා. සක්කාය නම් වූ පංච උපාදානස්කන්ධේ නැතිවීමයි ආර්යයන් වහන්සේලා සැපයට ඒකනේ සෝතාපන්න වෙන්න මේ ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේවා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් බලන්න කිය රහතන් වහන්සේලා ශාස්ත්‍රඥයන් නිතර දේශනා කරලා තියෙනවා. අපි මේ දේශන ඉගෙන ගන්න හැම දෙයකම කියන්නේ මේ සසර දුක් සහිතයි මේකෙන් නිදහස් වෙන්න සක්කාය නැති කරගන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා. මොකද උන්වහන්සේලා සැප හැටියට දකින්නේ පංච උපාදානස්කන්ධය නැතිවීමයි. නමුත් මේ සියලු ලෝක සත්වයන් විසින් දකින්නේ විරුද්ධ දෙයක් හැටියට. නිවන් දකින්න කිව්වොත් එහෙම ධර්මය අහන්න කිව්වොත් බනබා ඒක මහා අසාධාරණයක් කියලා තමයි ලෝක සත්වයා දකින්නේ. යම් පරේසුකතෝ ආහෝ තදරියාහු දුක්ඛතෝ අනෙක් උදවිය සැප හැටියට යමක් කියනවා නම් ආර්යයන් වහන්සේලා ඒ ගැන කියන්නේ දුකක් හැටියටයි. යම් පරේ දුක්ඛතෝ ආහෝ තදරියාහු සුඛිතෝ විතු අනෙක් උදවිය දුක හැටියට යමක් කියනවා නම් ආර්යයන් වහන්සේලා ඒ ගැන කියන්නේ සැප හැටියටයි. පුදුම දෙයක් මේක. ප්‍රතිවිරුද්ධයි සම්පූර්ණයෙන්ම. දෙවියන් සහිත ලෝකයේ යමක් සැපයි කියනවාද බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා ඒක දුකයි කියලා කියනවා. යමක් ආර්යයන් වහන්සේලා දුකයි කියනවාද දෙවි මිනිසුන් සැපයි කියනවා. ඉතින් ගැළපෙන්නේ නැහැ මේක එතකොට. ඊට පස්සේ ගැළපෙන්නේ නැත්තේ මොකද අවිද්‍යාවෙන් වෙහිලා ඉන්න නිසා. අවබෝධ කරගන්න දුෂ්කර වූ ධර්මයේ දකින්න කියනවා. මේක තේරුම් ගන්න අමාරුයි. හැබැයි මේක තේරුම් ගන්න මේක දකින්න කියන අවිද්‍යාව තුළ ඉන්න උදවිය ඒ ගැන මුලා වෙලා ඉන්නේ. අවිද්‍යාවෙන් වැසී ගිය යථාර්ථ නොදකින උදවිය තියෙන්නේ අඳුරු කළුවරක් විතරයි. මේ යථාර්ථය දන්නේ නැත්නම් එයාලගේ ජීවිත අඳුරුයි. කළුවර විතරයි තියෙන්නේ කියනවා. උන්වහන්සේ දේශනා කරනවා යථාර්ථය දකින්න සත්පුරුෂයන්ට නම් ආලෝක විවෘතුනා වගේ
මේ හට ගැනීම නැතිවීම ආස්වාද ආදීන නිස්සරණේ මේවා දැක්කොත් එහෙම ඒ සත්පුරුෂයන්ට ඒ ප්‍රඥාවන්තයට ආලෝකී විවෘතුනා වගේ ධර්මයේ තේරුම් ගන්නට අදක්ෂ සත්තු වගේ ඉන්න උදවිය චතුරාර්ය සත්‍ය ධර්මයේ ළඟ තිබුණත් අවබෝධ කරගන්නේ නැහැ. ඒකනේ මේ කාමයේ පස්සෙම ඵලයල්ලා. මේකෙන් චුට්ටක් වෙන් වෙන්න කියලා කියනකොට ඒ ධර්මයේ කියන සංඝයා වහන්සේලාටම දොස් කිය නිඳා කර යන්නේ. ඇයි අසත්පුරුෂ ගති? අසත්පුරුෂයන්ට මේ සත්තු වගේ කියන ඔයාලා. සත්තුන්ට මේක තේරුම් ගන්න ඕනේ නැහෙනේ. සත්තු වගේ ඉන්නේ උදවියට චතුරාර්ය සත්‍ය ළඟ තිබුණා. මේ එකම බණ කියන්නේ මාත හිත පහදවා ගන්න. හැබැයි අසත්පුරුෂ සත්තු වගේ ටිකක් ඉන්නවා. එයාලා ඒ ධර්මයේම වැරදි අල්ල ගන්නවා. ඒක දකින්නේ නැහැ. හැබැයි සාන්සිත ඇති සත්පුරුෂ ගති තියන අය ඉන්නවා නම් එයාලා මේක අවබෝධ එයාලා ආලෝකේ පහල කරගත්ත අය වගේ කියලා කියන. භව රාගයෙන් පෙලිපෙලි ඉන්න මේ සසරක් ගැන දන්නේ නැති මෙලොවක් පරලොවක් ගැන දන්නේ නැති භව රාගයෙන් පෙලිපෙලි ඉන්න භව සැඩ පහරටම ඇදීගෙන යන මායාවේ තොණ්ඩුව තුල ඉන්න උදවිය විසින් නම් මේ ධර්මය අවබෝධ කරන්නේ නැහැ. එයාලට අවබෝධ කරන එක ලේසි නැහැ. හැබැයි උන්වහන්සේ දේශනා කරනවා යම් මමා නිවනක් දියුණු කළ ප්‍රඥාවෙන් දැක ආශ්‍රව රහිත වෙලා පිරිනුවම් පානවා නම් ඒ අමා නිවන ගැන අවබෝධ කරගන්න සුදුසු වන්නේ ආර්යයන් වහන්සේලා හැර කවුද කියලා කියනවා. උතුම් ගුණය දරාගෙන සත්පුරුෂයන් ඇර අමා මහ නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් කාටද කියලා අහනවා. සහිස් තුච්ච ලාමක ගතිය ඇති කෙලෙස් වලින් වසඟ වෙච්චි ලෝකයට මේ ධර්මය ගැලපෙන්නේ නැහැ. එයාලට මේක තේරුම් ගන්න බැහැලා සත්තු වගේ කියලා කියනවා. හැබැයි සාන්ත සිත් ඇති දියුණු කර ප්‍රඥා ඇති සංසිද්ධී ගිය පිරිනිවන් පාන සත්පුරුෂයෝ හැර කවුද කියලා කියනවා මේ ධර්මය අවබෝධ කරගන්න. ඉතින් ඒ නිසා පින්වත්නි අපි මේ රූප ශබ්ද ගන්ධ සුවඳ රස පහස අරමුණු කියන මේ දේවල් වල හට ගැනීමත් නැතිවීමත් ආස්වාදයක් ආදීනවත් ඒ ආකාරයෙන්ම දියුණු කර ප්‍රඥාවෙන් දැකලා අපි හැමදෙනාටම මේ ගෞතම බුදුසසුනේ ඒ කෙරෙහි තියෙන අල්ම දුරු කරගෙන ගොඩාක් සතුටු සිතින් වාසය කරන්න මේ ගෞතම බුදුසසුනේ සියලු දුකින් නිදහස් වෙන්න වාසනාව උදා වෙත්වා.